මරණාසන්නයේදී ලැබෙන අරමුණු කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය කියන තුනක් වෙන බවත් එයින් යම් කිසි එකක එල්බගෙනයි මේ මරණාසන්න චිත්ත වීතිය ඇතිවන්නේ. ඒ අරමුණ ලැබෙන්නේ විපාක දෙීමට එළඹ සිටින කර්මයට අනුව. කර්මයේ අකුසලයක් නම් විපාක දෙන්නේ. ඒ අකුසල කර්මයේම හෝ ඒ අකුසල කර්මය කිරීමේදී යොදාගත් යම් උපකරණයක් නැත්නම් ඒකට භාජන වූ සත්වයක් පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් මරණින් අනතුරුව උපදන තැන පිළිබඳ යමක් හෝ අරමුණු වශයෙන් ලැබෙන. ඒ වාටයි කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන්නේ. ඒ කර්ම නිමිත්ත, ගති නිමිත්ත අරමුණු වශයෙන් ලැබෙන විට එය ద్వාර 6 අතුරෙන් කවර ద్వාරයක වුවද මරණාසන්න චිත්ත වීතියකට අරමුණු වන්නට පුළුවන්. ඒ චක්ෂුරාදී පංචද්වාරයකට අරමුණු වන්නා වූ අරමුණක් දෙතොත් ඒක එවේලේම තිබෙන අරමුණක් වන්නටම ඕන. එවේලේ තිබෙන රූපයක්, එවේලේ ඒ කියන්නේ පෙනෙන රූපයක්, ඇහෙන ශබ්දයක්, දැනෙන ගන්ධයක්, ආග්‍රහණය වන තමන්ටම දැනෙන රසයක්, එහෙම නැත්නම් කායද්්වාරෙහි ගැටෙන පොට්ටබ්බයක්. ඒ විදිහට රූපාරම්මණය චක්සුද්්වාරිකවත්, ශබ්දාරම්මණය සෝතද්්වාරිකවත්, ගන්ධාරම්මණය ඝානද්්වාරිකවත්, රසාරම්මණය ජීවහාද්්වාරිකවත්, පොට්ටබ්බාරම්මණය කායද්්වාරිකවත් ලැබෙන ඒ මරණාසන්න චිත්ත වීතිවල අරමුණවන්. ඉතින් අප දැනගෙන තිබෙනවා ඒ චක්ෂුරාදී ඒ පංචද්වාරයකට ලැබෙන අරමුණක් වෙතොත් ඒ අරමුණ වර්තමාන අරමුණක්ම වන්නට ඕන කියන එක. අතීත අරමුණු හෝ අනාගත අරමුණු කියන ඒවා ඒ පංචද්වාරයට අරමුණු වන්නේ නැහැ. මේ පංචද්වාරික චිත්ත වීති හට ගන්නට නම් පංචද්වාරා වජ්ජන සිත උපදින්නට ඕන. මේ පංචද්වාරා වජ්ජන සිත ඇතිවන්නේ එවේලේ පවත්නා රූපාදී ආරම්මණයක ඉල්බගෙන. ඒ නිසා ඒ කර්ම නිමිති හෝ ගති නිමිති වශයෙන් දක්නට ලැබෙන යම් අරමුණක් වෙතොත් ඒවා මේ පංචද්වාරයන් අතුරෙන් යම් කිසිවකට ඉදිරිපත් වෙනවා නම් ඒ ద్వාරයට අනුව රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක් ආදී වශයෙන් විය යුතුයි. ඒවා වර්තමානම වන්නට ඕන. ඒ අන්‍ය ద్వාරයකට ඒ කියන්නේ එයින් අන්‍ය වූ ద్వාරය වන්නේ මනෝද්්වාරය. ඒ මනෝද්්වාරයට ඒ කර්ම නිමිති, ගති නිමිති කියන ඒවා අරමුණු වෙනවා. ඒ නිසා ඒ කර්ම නිමිති, ගති නිමිති කියන මේවා ශබ්ද්වාරිකවම ලැබෙනවා. ශබ්ද්වාරික මරණාසන්න චිත්ත වීති වලට ඒ කර්ම නිමිති හා ගති නිමිති සුදුසු පරිදි ලැබෙනවා. මනෝද්්වාරිකවම මිස අන් කිසි ద్వාරයක නොලැබෙන ආරම්මණය තමයි කර්මය. ඒ කර්මය මනෝද්්වාරිකවමයි අරමුණු වන්නට ඕන. මොකද කර්මය කියන්නේ ඒ කුසල කුසල කර්මයන් සිදු කිරීම වශයෙන් ලැබුණු චේතනාවයි කර්මය කියන්නේ. අන්නේ කර්මය අරමුණු වෙනවා නම් ඒ මනෝද්්වාරයටමයි අරමුණු වන්නේ. ඒ නිසා ඒ කර්මය අරමුණු කරන මනෝද්්වාරිකම කර්මය අරමුණු කරන මරණාසන්න චිත්ත වීතිය මනෝද්්වාරිකවම ලැබෙන බවක්. ඒ කර්ම නිමිති, ගති නිමිති කියන මේවා අරමුණු කරන චිත්ත වීති, මරණාසන්න චිත්ත වීති ශබ්ද්වාරිකව ලැබෙන බවත් තේරුම් ගන්නට ඕන. ඉතින් ඒ කාම ලෝකයෙන් චුතව කාම ලෝකයෙහිම ප්‍රතිසන්ධි ගන්නා අයට ඇතැම් විටක කර්මය ආරමුණු වන මනෝද්්වාරික චිත්ත වීතිය උපදිනවා මරණාසන්න චිත්ත වීතිය වශයෙන්. ඇතැම් කෙනෙකුට
චක්සුද්්වාරික, සෝතද්්වාරික, ඝානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික ඒ මරණාසන්න චිත්ත වීති ලැබෙනවා. කර්ම නිමිති, ගති නිමිති, ඉදිරිපත් වීමේදී ඒවා වර්තමාන කර්ම නිමිති, ගති නිමිති අරමුණු වීම වශයෙන්. එබැයි ඒ චක්සුද්්වාරිකාදී වශයෙන් ගන්නා විට වර්තමානම වෙන්නට ඕන නිසා. දැන් රූපාදී ආරම්මන සය හැර අරමුණු වශයෙන් ලැබෙන්නට වෙන කිසිවක් නැහැ. අපි දන්නවා රූපාදී අරමුණු සය කියේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන ඒ සය. ඒ කොයි සිතකට ලැබෙතත් මේ අරමුණු සය අතුරෙන් යමක් ගන්නට ඕන. ඒ වර්තමාන රූපාදී ආරම්මණයන්හි එල්බගෙන මිසක චක්සුරාදී ద్వාරයක සිත් උපදින්නේ නැහැ. මනෝද්වාරික සිත් වර්තමාන, අතීත, අනාගත, කාල විමුක්ත කියන මේ සියල්ලම අරමුණු කරන්නට පුළුවන් සිත් බව මේ පින්තුන් දැනගෙන තිබෙනවා. ඒ නිසා මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත වශයෙන් යමක් නම් සමහර විටක ඒක ප්‍රඥප්ති අරමුණක් වන්නට පුළුවන්. එහෙම අවස්ථාවකදී ඒ ප්‍රඥප්ති අරමුණු කරන මනෝද්වාරික චිත්ත වීතියක්. ප්‍රඥප්ති අරමුණු කරන්නට බෑ චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියන මේ ద్వාරිකව ලැබෙන සිත් වලින්. ප්‍රඥප්ති කියන්නේ බුදු පැනවීමනේ. යම් කිසි මේ ප්‍රඥප්තියක් කියන්නේ පරමාර්ථ වශයෙන් නැති, පරමාර්ථ වශයෙන් ඒ ධර්මයේම නැහැ. ඒ කියන්නේ මේ ප්‍රඥප්ති වශයෙන් හඳුන්වන්නේ යමක් නම් ඒ පරමාර්ථ වශයෙන් නැති එකක්. ඒ නැති එකක් අරමුණු කොට පරමාර්ථ වශයෙන් විද්‍යමාන නොවන දේවලට කියන්නේ ප්‍රඥප්ති කියලා. ඒ ප්‍රඥප්තියක් අරමුණු කරන සිත්. දැන් මේ ප්‍රඥප්තියම අරමුණු කරමින් උපදනා සිත් මරණාසන්න චිත්ත වීති කොටසකුත් තිබෙනවා. ඒ මේ කාම ලෝකයෙන් චුතව කාම භූමියේ ප්‍රතිසන්දි ලබන්නා වුන් පිළිබඳව නොවේ. ඒ කාමාවචර චිත්ත මේ මනෝද්වාරික චිත්ත වීති මොකද මරණාසන්න චිත්ත වීතිය ඒ කාම ලෝකයෙන් චුතව කාම ප්‍රතිසන්දියක්ම ලබා ගන්නා කෙනෙකුට නම් මේ කියන කවර හෝ අරමුණක් ලැබෙන්නට පුළුවන්. ඒවා කාමාවචර අරමුණු. සමහරෙකුට ඒ කියන්නේ සමහර කෙනෙක් කියේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කරන අය සිටිනවා. ඒ අයට මරණාසන්න චිත්ත වීතිෙහි ආරම්භ වන්නේ ඒ ප්‍රඥප්ති ආරම්මණයක් අරමුණු කොට ධ්‍යාන උපදවාගත් කෙනෙකුට ඒ ප්‍රඥප්තිය ආරමුණු වෙනවා කර්ම නිමිත්ත වශයෙන්. දැන් අපි නිදර්ශනයකට ගතහොත් යම් කෙනෙක් පඨවි කසිනේන් උපදවාගත්ත ප්‍රථම ධ්‍යානය ඇති කෙනෙක් කියලා. ඒ පඨවි කසිනේන් උපදවාගත්ත ප්‍රථම ධ්‍යානය ලබාගෙන එයින් නොපිරිහි වාසය කළා නම් ඔහු ඒ තනත්තාගේ මරණය සිදුවන අවස්ථාව දක්වා ඔහුට මරණාසන්න චිත්ත වීතියට ආරම්භ වන්නේ. මොකද ඔහුට විපාක දීම සඳහා එළඹ සිටින්නේ Taman ඒ පිළිබඳ කැමැත්ත උවමනාව අත්හලේ නැත්නම් තමාට ඒ රූපාවචර ප්‍රතිසන්දියක් කියන්නේ රූප ධ්‍යාන ලබාගත් හෝ ප්‍රථම ධ්‍යානයේ බැවේ ඒ ප්‍රථම ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්දිය ගෙන දීමට ඉදිරිපත් වන කර්මයෙන් තමාට අරමුණ වශයෙන් ලබා දෙන්නේ නැත්නම් තමාගේ මරණාසන්න චිත්ත වීතියට ආරම්භ වන්නේ ඒ ධ්‍යානයේ උපදවා ගැනීමට යොදාගත්ත මේ ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්තිය මෙතෙන්දී අපේ කතාවට ගත්තේ පඨවි කසින ප්‍රඥප්තිය. මේ පඨවි කසින ප්‍රඥප්තිය ආරම්භ කොට ඒ තනත්තාට මරණාසන්න චිත්ත වීතියෙහි ජවන් උපදිනවා. ඉන් අනතුරුව මේ සුදුසු පරිදි ත්‍ෘතිය සිදුවී ඊළඟට ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒ ප්‍රතිසන්දී සිත වශයෙන් ඔහු පිළිබඳව සලකන විට ලැබෙන්නේ ප්‍රතිසන්දි සිත හැටියට ප්‍රථම ධ්‍යාන විපාක සිත. ඉතින් කර්ම නිමිත්ත අරමුණු කොට ඔහුට ලැබෙන ඒ කියන්නේ කාම ලෝකයෙන් චුතව රූප භූමියක ප්‍රතිසන්දි ගන්න කෙනෙකුට ඒ ලැබෙන
ඒ කර්ම නිමිත්ත අරමුණු කරමින් උපදනා වූ චිත්ත වීතිය මනෝද්වාරික චිත්ත වීතියක්මයි. මොකද ඒ පඨවි කසන නිමිත්තේ කියන ඒ ප්‍රඥප්තිය ඇසට කනට දිවට නැහැයට ශරීරයට කියන මේ පස් දොරට අරමුණු වන්නක් නොවේ. එය මනෝද්වාරයටම අරමුණු වන්නක්. එබැවින් ඒ තනත්තාගේ මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වන කර්ම නිමිත්ත වූ ඒ පඨවි කසින ප්‍රඥප්තිය අරමුණු වන්නේ ඒ ඔහුට ලැබෙන ඒ මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියට. ඉතින් අප දන්නවා මේ අවස්ථාවේදී මේ මරණාසන්න චිත්ත වීතිය ලැබෙන අවස්ථාවේ කියන එක ඒ මිය යන පුද්ගලයා පිළිබඳව ඉතා සැලකිය යුතු අවස්ථාවක්. ඔහු මෙතනින් චුතව එබැවින් සුගතියක ඉපද සිටින කෙනෙකුගේ ඒ සුගතියෙන් චුතව ඊළඟට ලබන ප්‍රතිසන්දිය සුගතියකමද එහෙම නැත්නම් දුගතියකද කියලා නියම වන්නේ නියම කෙරෙන තන තමා මේ මරණාසන්න චිත්ත වීතිය. ඒ මරණාසන්න චිත්ත වීතියේට යොමු වෙනවා අරමුණු තමාට විපාක දීමට එළඹ සිටි කර්මයට අනුව සමහර විටක ඒ කර්මයේම එහෙම නැත්නම් ඒ කර්මයේ සිදු කිරීමට යොදාගත් දෙයක් වස්තුවක් හෝ කෙනෙක් හෝ ඒ විදිහේ දෙයක් එහෙම නැත්නම් නැරී උපදන තන පිළිබඳ වූවා කියන මේවායි ඒ මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ. ඒවා තමයි අප කියවේ කර්ම කර්ම නිමිති ගති නිමිති කියලා. ඒ කර්ම නිමිති ගති නිමිති කියන මේවා ඉන් කවරක් හෝ ලැබෙන්නට පුළුවන් කාම භූමියෙන් චුතව කාම භූමියෙහිම ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට. කර්මයේ ආරම්භ වන්නට පුළුවන්. කර්ම නිමිත්ත ආරම්භ වන්නට පුළුවන්. එහෙම නැත්නම් ගති නිමිත්ත. දෙව්ලොව උපදිනවා නම් දිව්‍ය රස, දිව්‍ය විමාන, සමහර විටක දිව්‍ය පුත්‍රයන්, දේවංගනන් කියන මේවා උනත් දකින්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඒ ගති නිමිත්ත හැටියට කර්ම නිමිත්ත හැටියට දෙව්ලොව උපදින්නට හේතු භූත වන නැත්නම් දෙව්ලොව ප්‍රතිසන්දිය ගෙන දීමට ඉදිරිපත් වූ කර්මයෙන් ඉදිරිපත් කරන කර්ම නිමිත්ත වන්නට පුළුවන්. ඒ කර්මයේ සිදු කිරීමට තමන් කර්මයේ සිදු කරන අවස්ථාවේදී යමක් පාවිච්චි කළා නම් එහෙම නැත්නම් යමෙකු අරමුණු කරගත්තා නම් යමෙකු තනන් මේ පූජාව කළේ එබන්දේ කියන මේ කවරක් හෝ කර්ම නිමිත්ත වශයෙන් ගන්න. තේරුම් ගන්නට තිබෙන්නේ ඒ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන අරමුණ චක්ෂුරාදී ద్వාර සයෙන් කවර එකකට හෝ ලැබෙන්නට පුළුවන් කියන එක. හා ගති නිමිත්ත වශයෙන් ලැබෙන අරමුණත් ඒ ద్వාර සයෙන් කවරකට හෝ ලැබෙන්නට පුළුවන්. කර්මය කියන එක අරමුණු කරනවා නම් ඒක ඒකාන්තයෙන්ම මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියක්ම වෙන්නට ඕන. ඒකයි මේ කාම ප්‍රතිසන්දි පිළිබඳව දැනගත යුතු කාරණා. ඊළඟට රූපාවචර ප්‍රතිසන්දියට අපි කියවා රූපාවචර ප්‍රතිසන්දියට ලැබෙන ඒ අරමුණ නැත්නම් නිමිත්ත මරණාසන්න චිත්ත වීතියට ලැබෙන නිමිත්ත කර්ම නිමිත්තමයි. දැන් මේ කර්ම නිමිත්ත කියන විට කර්ම නිමිති වශයෙන් ලැබෙන්නේ ඒ ධ්‍යානය උපදවා ගැනීමට යොදාගත් අරමුණ තමයි කර්ම නිමිත්ත. සමහරෙකු ධ්‍යානය උපදවනවා ආස්වාස ප්‍රස්වාසයේ වඩලා. ආස්වාස ප්‍රස්වාසයෙන් ප්‍රථම ධ්‍යානාදී ඒ ධ්‍යාන රූප ධ්‍යාන සියල්ලම උපදවා ගන්නට පුළුවන්. ඒ සමහරු කේසාදී කොට්ඨාසයන් භාවනා කරලා ප්‍රථම ධ්‍යානය උපදවා ගන්න. ලෝකේ ප්‍රථම ධ්‍යානයේ කේසාදී කොට්ඨාසයන්ගෙන් උපදවාගත් කෙනෙකුට ඒ කේසාදී කොට්ඨාස ප්‍රඥප්තිය යෙන් යම් කිසිවක් තමයි ධ්‍යානය උපදවා ගැනීම සඳහා යොදාගත්ත කේස ප්‍රඥප්තිය නම් එය ලෝම ප්‍රඥප්තිය නම් එය ආදි වශයෙන් නඛ කියන ඒ නියපොතු කියන ඒ ප්‍රඥප්තිය නම් එය ආදි වශයෙන් ඒ ප්‍රඥප්තිය ආරමුණු වෙනවා. ඒ අරමුණු වන්නේ අසකනාදියට නෙවෙයිනේ. ඒක ප්‍රඥප්තිය. ඒක මනෝද්වාරයට අරමුණු වන්නේ. ඒ අවස්ථාව. ඒක මනෝද්වාරයට අරමුණු වන්නේ. අන්න ඒ විදිහට දැන් සමහරක් සිටිනවා. ඔවුන් මෛත්‍රිය වඩා උපදවාගත හැකි ඒ පංචකණයේ හැටියට නම් චතුර්ථ ධ්‍යානයේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ධ්‍යාන
ඒකයි මේ අභිධර්ම ක්‍රමය නැත්නම් පංචක ණය අනුවයි අභිධර්මෙහිදී අපි ඉගෙන ගන්නෙ. එහෙම නැත්නම් චතුස්ක ණයේ ක්‍රමයේ හැටියට නම් ප්‍රථම, ද්විතීය, තෘතීය කියන ධ්‍යාන තුනක්. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා වඩලා ලබා ගන්නට පුළුවන් ධ්‍යාන වශයෙන් දක්වන්නේ එහෙමනේ. ඒ ධ්‍යාන සතරක් කියලා ගන්නා විට එයින් පළමුවෙනි ධ්‍යාන තුන. ධ්‍යාන පහක් කියලා ගන්නවා නම් මුලින් කියවෙන ධ්‍යාන හතර. ඒ මෙත්තා, කරුණා, මුදිතා කියන මේවා. ඉතින් මේ මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනාවට අරමුණ වශයෙන් ලැබෙන්නේ සත්‍ය ප්‍රඥප්තිය. සත්‍ය ප්‍රඥප්තිය. ඒ සත්‍ය ප්‍රඥප්තිය මේකෙන් මේ සතුන් දකින්නවා නෙමෙයි. තමන්ට ඒ සත්වයන් අරමුණු වෙනවා. සත්‍ය ප්‍රඥප්තිය අරමුණු කොටයි ඒ මරණාසන්න චිත්ත වීතිය ඇතිවන්නේ. සත්වයන් ගැන මේ අපිට සත්වයන් ගැන මෙහිදී දැන් භාවනා කරනකොට මෛත්‍රී කර්මස්ථානයේ වඩනකොට සත්වයන් අරමුණු කරන්නේ ඒ සිතින් අරමුණු කරන්නේ අන්න ඒ වගේ ඒ සත්‍ය ප්‍රඥප්තිය ආරම්භණීය වශයෙන් ලැබෙනවා. ඒ මෙත්තා, කරුණා, මුදිතා. ඒ වගේම උපේක්ෂා භක්ම විහරණය නම් ඒක උපේක්ෂාව වැඩිමෙන් ලබන්නට තිබෙන්නේ චතුස්ක ණයේ හැටියට චතුර්ථ ධ්‍යානය, පංචක ණයේ හැටියට පංචම ධ්‍යානය. උපේක්ෂාව වඩලා ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යානය උපදවා ගන්නට බෑ. ඒ ප්‍රථම ධ්‍යානාදිය මෙත්තා, කරුණා, මුදිතා කියන ඒවායින් ඒ අතුරෙන් කවරකින් උපදවා ගන්න කෙනෙකුට ඊළඟට පංචම ධ්‍යානෙ නැත්නම් චතුස්ක ණයේ හැටියට චතුර්ථ ධ්‍යානෙ උපදවා ගන්න හැකි උපේක්ෂා භක්ම විහරණය වඩලා. උපේක්ෂා වඩලා අන්න එහෙම යමෙක් මේ කාම ලෝකයෙන් චුතව රූපාවචර ප්‍රතිසන්දියක් ලබන්නේ නම් ඔහුට ලැබෙන මරණාසන්න චිත්ත වීතිය මනෝද්වාරික චිත්ත වීතියක්. ඒ මනෝද්වාරික චිත්ත වීතියට අරමුණ වන්නේ කර්ම නිමිත්ත. ඒ කර්ම නිමිත්ත වශයෙන් අරමුණ වන්නේ තමන්ට විපාක දීමට එළඹ සිටි කර්මය වූ ඒ රූපාවචර ධ්‍යානය උපදවා ගත්තේ යම් ප්‍රඥප්තියක් අරමුණු කොට නම් අන්න ඒ ප්‍රඥප්තිය. ඒ කර්ම නිමිත්ත වශයෙන් වැටෙන්නේ. ඊළඟට එන්නේ අරූපාවචර ප්‍රතිසන්දිය. දැන් රූපාවචර ධ්‍යාන නොලබූ කෙනෙකුට අරූප ධ්‍යාන උපදවා ගන්නට බෑ. මේ පිළිවෙල හැටියට රූපාවචර ධ්‍යාන සියල්ලම ලබා ගත්තාට පස්සේ අරූප ධ්‍යාන පිළිබඳව පරිකර්ම කරන්නට තිබෙන්නේ ඒ අරූප ධ්‍යානය උපදවා ගන්නට බලාපොරොත්තු වන තැනැත්තා. ඒ නිසා පංචක ණයේ හැටියට දක්වන පරිදි අපි ඉගෙන ගත්තේ ඒ විදිහටයි මේ පොතේ ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියන චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය. අංග 5කින් යුක්ත වූ ප්‍රථම ධ්‍යානය, අංග 4කින් යුක්ත වූ ද්විතිය ධ්‍යානය, අංග 3කින් යුක්ත වූ තෘතිය ධ්‍යානය, සුඛ ඒකග්ගතා කියන අංග 2කින් යුක්ත වූ චතුර්ථ ධ්‍යානය, උපේක්ෂා ඒකග්ගතා කියන අංග 2කින් යුක්ත වූ පංචම ධ්‍යානය කියන මේවා උපදවාගත් තැනැත්තා බලාපොරොත්තු වන්නේ නම් කැමති වන්නේ නම් අරූප ධ්‍යානයන් උපදවන්නට. අන්න ඒ තැනැත්තායි ඒ අරූප ධ්‍යාන උපදවන්න. එදී අරූප ධ්‍යානත් පිළිවෙලින් උපදවන්නට ඕන. පළවෙනි අරූප ධ්‍යානය නොඋපදවා දෙවෙනි අරූප ධ්‍යානය උපදවා ගන්නට බෑ. එයත් පිළිවෙලින් උපදවන්නට ඕන. ඒ අරූප ධ්‍යාන සතර මේ පිළිතුන් ඉගෙන ගත්තා. ආකාසානංචායතන ධ්‍යාන කුසලය, විඥානංචායතන ධ්‍යානය, ආකින්චඤ්ඤායතන ධ්‍යානය, නේව සංඥා නාසඤ්ඤායතන ධ්‍යානය. දැන් කෙනෙක් ඉපද වූ ඒ ආකාසානංචායතනය තමාට විපාක දීමට එළඹ සිටි කර්මය වුණි නම් ඔහුටද මරණාසන්න චිත්ත වීතිය වශයෙන් ලැබෙන්නේ මනෝද්වාරික චිත්ත වීතියක්. ඒ ආකාසානංචායතන ධ්‍යානෙ උපදවා ගැනීම සඳහා අරමුණ වශයෙන් යොදාගත්ත කුමක්ද? කසිනෙන් උගුලවාගත්ත ආකාශ ප්‍රඥප්තිය. අනේ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කොට මනෝද්වාරික චිත්ත වීතිය
ලැබෙනවා. මතක තිබිය යුතු කාරණයක් තමයි මේ මරණාසන්නයේදී ලැබෙන මේ මරණාසන්න චිත්ත වීතිය කියන එක කාම ජවන වීතියක් කියන බව. ඒක කවදාවත් අමතක කළ යුතු නැහැ. ඒක කාම ජවන වීතියක්. ඒ ජවන් සිත් වශයෙන් ලැබෙන්නේ කාම ජවන්මයි. රූපාවචර ජවන්, අරූපාවචර ජවන්, ලෝකෝත්තර ජවන් ඒවා ලැබෙන්නේ නැහැ මරණාසන්න චිත්ත වීතියේ ජවන් වශයෙන්. කාම ජවනයක්මයි ලැබෙන්නේ. අනේ කාම ජවනයන්ගෙන් නමුත් ආරම්භ කරන ඒ ආරම්මණය වෙනස්ද? දැන් මෙතෙන්දී ආරම්මණය වන්නේ කුමක්ද? ඒ අරූපාවචර ප්‍රතිසන්දියක් ලබන තැනත්තා තමා උපද වූ ඒ අරූප ධානය උපදවා ගැනීම සඳහා අරමුණ වශයෙන් යොදාගත්තේ. දැන් අරූප ධානය ඕනෑ අරමුණකින් උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. දැන් ප්‍රථම ධානය නම් එහෙම පුළුවන්. රූපාවචර ප්‍රථම ධානය කියන එක උපදවා ගන්නට පුළුවන්. ඒ ප්‍රථම ධානය උපදවා ගත හැකි අරමුණු 25ක් දක්වනවා. ඒවයි දස කසින, දස අසුබ, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදි වශයෙන් දැක්වෙන ඒ 25ක් තිබෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ ආදී 25කින් උපදවත හැකි. දැන් ඒ නිසා ඒ 25 අතුරෙන් යම් කිසිවකට අරමුණ වශයෙන් යම් කිසිවක් උපදවා ගැනීමට අරමුණ වශයෙන් යොදාගත්තේ. මේ 25න් යමක් නම් ඒකයි මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වන්නේ. ඒ ධානයේ පිළිබඳ වූ විපාකය ගෙන දීම සඳහා විපාකය ගෙන දෙන්නේ අනුතුරු ආත්ම භාවයේ ප්‍රතිසන්දි වශයෙන්. දැන් අරූපාවචර ප්‍රතිසන්දියක් ගෙන දෙන්නට අරූපාවචර කුසලයක් විපාක දීමට ඉදිරිපත් වන්නට ඕන. නොපිරිහුණු ධානයක් වශයෙන්. අනේ නොපිරිහුණු ධානයක් වශයෙන් විපාක දීමට එළඹ සිටින්නේ ආකාසානංචා යතන කුසල කර්මය නම් ඒ ආකාසානංචායතන කුසල කර්මය උපදවා ගන්නේ යම් අරමුණකින්ද ඒ අරමුණයි මරණාසන්න චිත්ත වීතියේ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන අරමුණ. ඒ මරණාසන්න චිත්ත වීතියේ උපදනා ජවනයන්ට කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන්නේ එය. ඒ අප දන්නවා කුමක්ද කියලා. ඒ පිළිබඳව අවිනිශ්චිත බවක් නැහැනේ. ඒක කුමක්ද ලැබෙන්නේ කියන එක පිළිබඳ අවිනිශ්චිත බවක් නැහැ. දැන් ප්‍රථම ධානය උපදවා ගත්ත කෙනෙකුයි කියන තැනත්තා ගැන අපිට කියන්නට බෑ. ඒ තැනත්තා උපදවා ගත්ත ප්‍රථම ධානය කේසා කියන මේ අරමුණෙහි පැවැත් වූ භාවනාමය සිත වඩලා ඒ කේස කියන කොට්ටාස ප්‍රඥප්තිය අරමුණු කොට උපදවා ගත්ත ප්‍රථම ධානයක්ද ඔහුට තිබෙන්නේ. එහෙම නැත්නම් ලෝමා කියන ඒ කොට්ටාසය අරමුණු කොට උපදවාගත්ත ධානයක්ද කියලා නෑ. ඒ නිසානේ 25ක් අතුරෙන් කවරක් හෝ කියන්නේ. දැන් එහෙම ඒ 25ක් කියා දෙකක් අතුරෙන් එකක් කියලා කියන්නටවත් බෑනේ. ආකාසානංචායතනය ගැන මත් නිසා. ඒ ආකාසානංචායතනය උපදවා ගන්නේ කසිනේ නුගුලවාගත්ත ආකාශ ප්‍රඥප්තිය. අන්නේ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කොට ඒ මරණාසන්න චිත්ත වීතිෙහි ජවන් උපදිනවා. ඉතින් ඒ මරණාසන්න චිත්ත වීතිය කියන විට අප කියවනේ ඒ රූපාවචර අරූපාවචර ප්‍රතිසන්දියක් අනතුරු ආත්ම භාවෙහි ලබා දීමට නම් මෙහිදී උපදවාගත් පිළිවෙලින් රූපාවචර ධානයක් හෝ අරූපාවචර ධානයක් විපාක දීම සඳහා ඉදිරිපත් වන්නට ඕන. එසේ විපාක දීම සඳහා ඉදිරිපත් වන රූප ධානය හෝ අරූප ධානය ලබාගත් තැනැත්තා තමාට මේ මරණය සිදුවන අවස්ථාව දක්වාම ඒ ධානයෙන් නොපිරිහුණු කෙනෙක් වෙන්නට ඕන. දැන් සමහරු ධාන උපදවා ගත්තත් ඒ ධානයෙන් පිරිහෙනවා. පිරිහුණු ධානය විපාකගෙන දෙන්නේ නැහැ. දැන් ඒකෙන් එක පැත්තකින් පේනවා ඒ ධාන සිත්වල තිබෙන ඒ අතින් තිබෙන දුර්වලකමක් තියෙනවා. ධානය කියන එක උපදවාගත් පමණින් ධානෙහි විපාක ගෙන දෙන්නේ නැහැ. දැන් අපිට එහෙම නෙවෙයිනේ. දැන් කාමාවචර කුසලයක් කළ පමණින් එහි අනාගත විපාකයක් ඉපදවීමේ ශක්තියක් තිබෙනවා. කළ පමණ.
අනාගතේ විපාකගෙන දීමේ ශක්තියක් ඒ කාමාවචර කුසල කර්මයට තිබෙනවා. ධ්‍යාන කුසල කර්මයට එබඳු ශක්තියක් ඇතිවන්නට නම් එයින් නොපිරිහි සිටින්නට ඕන ඒ උපදවාගත් ජීවිතය තුලදීම ඒ ධ්‍යානයෙන් නොපිරිහි සිටින්නට ඕන. පිරිහුණු ධ්‍යානය විපාකගෙන දෙන්නේ නැහැ. ඒකට නොපිරිහුණු ධ්‍යාන ඇති තැනට තමා උපදවාගෙන තිබෙන ධ්‍යානයේ යම් තරමකින්ද ඒ කියන්නේ යම් දියුණු ධ්‍යානයක් නම් සමහරු ප්‍රථම ධ්‍යානය සමහරු දෙවෙනි සමහරු තුන්වෙනි ඒ විදිහට ලැබලා තියෙනවනේ. ඒ ධ්‍යාන අතුරෙන් ඉහළ ධ්‍යානය විපාක දීම සඳහා එළඹ සිටිනවා. ඒ නිසානේ දැන් අපි කර්ම පිළිබඳව කතා කරන විට ආනන්තරිය අනතුරු ආත්ම භාවයේදීම විපාක ගෙන දීමේ ශක්තිය තිබෙන්නේ මොනවාටද මොන කර්ම වලටද කියලා අපි ඉගෙන ගත්තානේ. පංචානන්තරිය කර්ම කර තිබේ නම් ඒ කර තිබෙන කර්මයන්ගේ වඩා බරපතල ඔක්කොම කරලා තිබෙනවා නම් වඩා බරපතල ඒකට විපාක ගෙන දෙන්න. කොහොම හරි ඒ ආනන්තරිය කර්ම අතුරෙන් යමක් සිදු කර තිබේ නම් අනිත් ඔක්කොම කර්ම ඒ ජීවිතෙහිදී කරන ලද සියලුම කර්ම පසුබාලා ඒ ආනන්තරිය කර්මයයි මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින්නේ. ඒ නිසායි ඒවාට ආනන්තරිය කියලා කියනවා. ඒ වගේම එකක් තමයි මේ ධ්‍යානය කර්මය. හැබැයි මේ ධ්‍යානය දැන් ආනන්තරිය කර්මය කියන එක හැමතිස්සෙම කර ඉන්න එකක් නෙවෙයිනේ. වරක් කළා. වරක් මව මැරුවා නේ. දැන් එක්කෙනෙකුට එක ජීවිතයකදී මරණවා නම් මැරිය හැක්කේ එකමවයි. එක්කෙනෙකුට මව්වරු කීප දෙනෙක් නැහැනේ. එකමවයි. ඒ වගේම එක පියයි. රහතුන් නම් සමහර විට කීප දෙනෙක් මරතයි. නේ එහෙම සමහර අවස්ථාවලදී සිදු වුණා. අනක් වැරදි ලෙස තේරුම් ගැනීම හේතු කොටගෙන ධර්මාශෝක රජතුමාගේ අනක් වැරදි ලෙස තේරුම් ගත්ත කැමැතිවරයෙක් රහත් හිමිවරුන් කීප නම ස්වාමීන් වහන්සේලා කීප නම මේ කඩියෙන් කොටලා මරා දැන් එහෙම අවස්ථාවල කීප දෙනෙක් නමුත් විපාක වශයෙන් දෙන්නට තිබෙන්නේ එක කර්මයක විපාකනේ. ඉතින් ඒක දෙනවා ආනන්තරිය කර්ම වශයෙන්. ඒ ආනන්තරිය කර්මයාගේ ප්‍රතිසන්දි විපාක එකයි තියෙන්නේ අනතුරු ආත්ම භාවෙහි. ඒ විපාක. දැන් අනිත් කර්ම කීපයක් කර තිබුණොත් අනිත් කර්ම සියල්ලගේම වඩා බරපතලයේ විපාක දෙන අතර අනිත් කර්ම සියල්ලම අහෝසි වෙනවා. ඒවායේ ප්‍රතිසන්දි විපාක ඊට පස්සේ ගෙන දෙන්නේ නැහැ. මොකද ඒකේ ආනන්තරිය බව කියන්නේ මෙතනින් චුතව ඊළඟ භවය. දැන් මේ ධ්‍යානයන් නොපිරිහුණු ධ්‍යානය ආනන්තරිකයි. ඊළඟ ආත්ම භාවයේදී විපාක දෙනවා. පිරිහුණොත් දෙන්නේ නැහැ. ඒකට නොපිරිහුණු ධ්‍යාන ඇතිකනත්තා ඒ මරණාසන්න අවස්ථාවට පැමිණි කලෙහි ඔහු උපදවාගෙන තිබුණු නොපිරිහුණු ඒ ධ්‍යානය උපදවා ගත්තේ යම් අරමුණක් Tamange භාවනා කර්මයට යොදාගෙන නම් අන්න ඒ අරමුණ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙනවා. දැන් මේ අරූප ධ්‍යාන පිළිබඳව තිබෙනවා අරමුණ පිළිබඳ නිශ්චිත බව. කසිනෙන් උගුලවාගත් ආකාශ කසිනේ හැර ඉතිරි කසිනයන් උගුලවා හැර ලත් ආකාශ ප්‍රඥප්තිය. ඒකට කියන්නේ කිසිනු ඉගුළු අහස. කසින උඝාටිම ආකාශය. කසින උඝාටිම ආකාශය. කියන්නේ කසිනේ උගුලවා හැර ලත් අහස කියන තේරුම. ඒකේ එන්නේ ඒ කසින උඝාටිම ආකාශයයි තවත් තිබෙනවා ආකාශයක්. ආකාශ කසිනේ කියලා තව එකක් තිබෙනවා. ඒ දෙක එක නෙවෙයි. දෙක. කසිනුග්ඝාටිම ආකාශය කියන්නේ කසිනය දැන් Tamanට පෙනෙන කසිනය භාවනාමය සිතට නැත්නම් ඒ ධ්‍යාන සිතට පෙනෙන ඒ කසිනය උගුලවා. ඒක ඉවත් කොට. එහි පැතිරෙන
අහස ආකාශය. ඒකයි කසිනුග්ඝාටිම ආකාශය. ඒ ආකාශයයි ආකාශ ප්‍රඥප්තියයි කියන්නේ දෙකක්. ඒ නිසා තමයි ආකාශ ප්‍රඥප්තිය හැර ඉතිරි කසිනයන් උගුලුවා හැර ලත් අහස කියලා කියන්නේ. ඉතිරි කස. මොකද ආකාශයෙන් ආකාශයක් උගුලවන්නට බෑ. ඒ බැරි. ආකාශ ප්‍රඥප්තිය හැර ඉතිරි කසිනයන්ගෙන් ආකාශ කසිනය හැර ඉතිරි කසිනයන්ගෙන් ලත් ඒ අරමුණ කසිනය උගුලවා හැරලත් ආකාශය තමයි අරූප ධානයන්ගෙන් පළමු වෙන්න වූ ආකාසා නංචා යතන ධානෙහි අරමුණ. ඒ නිසා ඒ අරමුණ පිළිබඳව තියෙන නිශ්චිත බව. කසිනුග්ඝාටිම ආකාශය. ඒ කසිනුග්ඝාටිම ආකාශය මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වෙනවා. ඉතින් මේ පින්නතුන් දන්නවනේ චිත්ත වීතියක් ගැන කතා කරන විට හැම විටම තමා චිත්ත වීතිය ආරම්භෙන්නේ. ඒ මක්නිසාද ඒ ආවර්ජණයට పూర్වයෙන් ලැබෙන සිත වීති මුක්ත සිත. ద్వාර විමුක්ත සිත. මොකක්ද මේ ద్వාර විමුක්ත වීති මුක්ත සිතේ කියන්නේ? භවාංග සිත. ආවර්ජණය තමයි චිත්ත වීතියක මුල් සිත, පළමුවෙනි සිත. ඒ මේ භවාංගයෙන් ගත් අරමුණ අතහැර භවාංගයෙන් ගත් අරමුණ අතහැර වෙර අලුත් අරමුණකට සිත යොමු කරන්නේ ආවර්ජන. ඒ නිසා එතන සිටයි වීතිය පටන් ගන්න. වීතිය. අනේ ඒ මනෝද්වාරික චිත්ත වීතියක් නම් ඒ මරණාසන්න චිත්ත වීතියේ වේවා කවර අවස්ථාවකදී උපදනා චිත්ත වීතියක් වේවා මනෝද්වාරික චිත්ත වීතියක් නම් අරඹන්නේ මනෝද්වාරා වජ්ජන සිටි. ඒ නිසා මේ ඒ අරූපාවචර ප්‍රතිසන්දියක් හෝ රූපාවචර ප්‍රතිසන්දියක් හෝ ලබන තැනත්තා හත මරණාසන්න අවස්ථාවේදී ලැබෙනුයේ ඒ මරණාසන්න චිත්ත වීතිය වශයෙන් මනෝද්වාරික චිත්ත වීතියක් මනෝද්වාරා වජ්ජණයෙන් පටන් ගන්න. එහි අරමුණ වන්නේ කර්ම නිමිත්ත. ඒ රූප ධානයක් ලබාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තෙකුට ඒ රූපාවචර ධානය උපදවා ගැනීම සඳහා යොදාගත්ත අරමුණ කර්ම නිමිත්ත වශයෙන් අරූප ධානයක් උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තාට තමා උපදවාගත්ත ධානයට අනුව නිශ්චිත අරමුණක් තිබෙනවා. අනේකයි මා අවධාරණය කළේ. නිශ්චිත අරමුණ කියේ කසිනේ නුබුලවාගත්ත ආකාශ ප්‍රඥප්තියයි ආකාසානංචායතනය උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තාට ලැබෙන ඒ මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ. ඒ විඥානංචායතනය උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තාට නම් ඔහුගේ අරමුණ ප්‍රඥප්තියක් නෙවේ. ඔහුට ලැබෙන අරමුණ පරමාර්ථ ධර්ම. මොකද්ද පරමාර්ථ ධර්මයේ? ආකාසානංචායතන සිත. ඒ ආකාසානංචායතන සිත තමන්ගේ මරණාසන්න චිත්ත වීතිෙහි ලැබෙන ජවනයන්ගෙන් අරමුණු කරනවා. ආකින්චඤ්ඤායතනයේ උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තෙක් නම් ඔහුගේ අරමුණ වන්නේ ප්‍රඥප්තිය. මොකක්ද ප්‍රඥප්තිය? ඒ ආකාසානංචායතන සිතේ ආකාසානංචායතන යාගේ අත්කේ ආකාසානංචායතන ධාන සිතේ නාස්ති භාවයයි කියන ප්‍රඥප්තිය. නැති බව අරමුණු කොටනේ ඒ උපදවාගත්තේ. නත්ති කිංචි කියලා. ඒ නැති බව. එතකොට අරූපාවචර සිත් හතර අතුරෙන් පළමු යන්නේ අරමුණක් ප්‍රඥප්තියක් කසිනේ නුගුලවාගත් ආකාශ ප්‍රඥා. දෙවෙනි සිතේ අරමුණ වන්නේ පරමාර්ථයක් ආකාසානංචායතන ධාන සිත. තුන්වෙනි ධානය වූ ආකින්චඤ්ඤායතනයේ අරමුණ ඒ මුලින් කී ආකාසානංචායතන යාගේ නැති බව කියන ඒ ප්‍රඥාව. ඒක මේ දිනතුන් මේ වන විට මොකක්ද මේ නැති බව කියන එක තේරුම්ගෙන ඇති.
අපි මේ පිළිබඳව හුඟක් සාකච්ඡා කරලා තියෙනවා මේ ස්ථානයේ. දැන් නැති භවය කියන එක කොටින් කියනවා නම් අපේ වචන අපි කතා කරන වචන ටික ඒ කතා කරන වචන වලින් කියවෙන අදහස අර්ථය බොහෝ විට පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන දෙයක් ගැන කියන්නේ. හැම විටම අප කරන කතාවල අර්ථයේ වශයෙන් ගන්නට තිබෙන්නේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක් ගැනම නෙවෙයි. දැන් මෙතන නැtei කියන එක ප්‍රඥාප්තියක්. නැtei කියන ප්‍රඥාප්තියක්. ඒ නාස්ති භාව ප්‍රඥාප්තිය කිව්වේ ඒ නිසා. මොකේ නැතිකමද? අර ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව. ඒ නැති බව කියන එකෙන් අදහස් කරන්නේ ඒ සිත උපදවා ගත්ත තැනට ඒ සිත නැවත උපදවා ගන්නට, ඒ කියන්නේ ධ්‍යාන සිතක් හැටියට උපදවා ගන්නට බැරි කියන එක නෙවෙයි. එතන නැtei කියන්නේ මේ අවස්ථාවේදී ඒ සිත ධර්මයක් වශයෙන් විද්‍යමාන නැහැ. ඒකේ නැති බවයි අරමුණු කරන්නේ. නැති බව. ඒ කියන්නේ පොතේ ඒ පිළිබඳව උපමාවක් දී තිබෙන්නේ. ගුරුවරයා පන්තියට ඇවිල්ලා මේ ළමයි ගැන විමසනකොට අසුවල් ළමයා කියලා කතා කරන විට ඔහු නැහැයි කියන. ඒ නැහැයි කියන එකෙන් අදහස් කරන්නේ ඔහු මෙලව අත්හැරලා පරලෝකියයි කියන එක නෙවෙයි. ඔහු ඒ වෙලාවේ නැහැ කියන්නේ. අන්නේ ඒ වගේ. ඒ නැති බව. ඒ නැtei කියන එක එතනත් නැtei කියන එක පරමාර්ථයක් නෙවෙයි. හුදු කාරණයක් තේරුම් ගන්නට තිබෙන වචනයක්. අන්න ඒ වගේ මේ ආකාසානංචායතන ධ්‍යානය පහු කරලා විඥානංචායතනයක් උපදවාගත්ත තැනත්තා ඒ විඥානංචායතනයේ සිට ඊළඟට ඉහළ ධ්‍යානය උපදවා ගැනීම සඳහා කරන භාවනාවේ අරමුණ වශයෙන් ගන්නේ ඒ ආකාසානංචායතනයගේ නැති බව. අන්නේ නැති බව අරමුණු කොට උපදවන ධ්‍යානය නිසා තමයි ඊට ආකින්චඤ්ඤා යතන කියලා කියන්නේ. නැති කිංචීති ආයතනං ආකින්චඤ්ඤා යතනං කිසිවක් නැතයි කියා අරමුණු කරන ලද බැවින් ඊට ආකින්චඤ්ඤා යතනයි කියන්නේ. අනේ ආකින්චඤ්ඤා යතනයේ ඒ ධ්‍යානය උපදවාගෙන ඒ නොපිරිහි කලුරිය කරන කෙනෙකුට නම් ලැබෙන අරමුණ කුමක්ද? අර නැති බව. ඉතින් නැති බව කියන එක අරමුණු වන්නේ මොන එක්කද? ඇහැට, කනට, දිවට, නැහැට, ශරීරයට කියන ඒ ద్వාරයකට නෙවෙයි. ඒක සිතේ ඇති මනෝද්වාරක සිතකට ලැබෙන අරමුණක්. නත්ති කිංචි කිසිවක් නැත කිය. ඒ නත්ති කිංචි කියන ඒ නැති බව තමයි ධ්‍යානෙ උපදවාගත්තේ. නැති බව අරමුණු කොටයි ඒ නැති බව අරමුණු වෙනවා. ඒ නිසා ඒ අරමුණ ආකින්චඤ්ඤායතනෙ උපදවාගෙන ඉන්න පිරිහි කාලක්‍රියා කරන තැනට ප්‍රතිසන්දිය ලැබෙන්නේ අරූප භවයේ. ඒ අරූප භවයේ ඒ අරූප භූමිය වලින් තුන්වෙනි භූමියයි. එහි ප්‍රතිසන්දිය ගෙන දෙවන ගෙන දීමට ඉදිරිපත් වූ ඒ ආකින්චඤ්ඤායතන කුසල කර්මයාගේ කුසල කර්මය මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටීමේදී නැති භවයි කියන එක අරමුණු කරමින් ආකාසානංචායතනයාගේ නැති බව අරමුණු කරමින් මරණාසන්න චිත්ත වීතිය උපදිනවා. ඒ අරමුණ වන්නේ පළමු කොට මනෝද්වාරා වජ්ජන සිතට අනුතුරුව ලැබෙන ජවන් පහට ඊළඟට ඒ සිත්වල විශේෂයක් තියෙන්නේ එබඳු ඔය කාමාවචර ප්‍රතිසන්දියක් ලැබෙන සිත්වලදී ඒ සුදුසු පරිදි ගන්නට ඕනේ තදාරමණ ඉදීමක්. දැන් මේ චිත්ත වීතිවලදී එහෙම තදාරමණ උපදින්නේ නැහැ. ඒ තදාරම්මණයන්ට අනුතුරුව චුතියක් නෙවෙයි වෙන්නේ. ජවනයට අනුතුරුව චුතිය හෝ ජවන භවාංගයට අනුතුරුව චුතිය හෝ වෙන්නේ. මේ අය පිළිබඳව ගන්නා විට තදාරම්මණ ඉදීමක් නැහැ. දැන් එතකොට නාස්ති භාව ප්‍රඥාප්තිය කර්මනිමිත්ත වශයෙන් දෙවෙනි අරූපාවචර ප්‍රතිසන්දි සිතට අරමුණු වන්නේ ඒක. අපි දන්නවානේ. දැන් යමෙකුට මරණාසන්න චිත්ත වීතියේ ජවනයන්ට අරමුණු වූයේ යමක් නම් ඒ තමා අනතුරුව ලැබෙන මේ ජීවිතයෙන් ගිලිහි ඊළඟට ප්‍රතිසන්දියක් ලබනවා මේ ඉදිරිපත් වූ කර්මෙහි විපාක වශයෙන්
අනේ ප්‍රතිසන්දි වශයෙන් ලබන සිතේ ඒක විපාක සිත. ඒ විපාක සිතේ අරමුණ වන්නේ මේ මරණාසන්න අවස්ථාවේදී ලැබුණු මරණාසන්න චිත්ත වීතියේ ජවන් වලට අරමුණු වූ ඒ අරමුණයි. ඒ අරමුණ. චක්ෂුරාදී ద్వාරයකට ලැබුණු ඒ අරමුණ ප්‍රතිසන්දි සිතට අනතුරු ආත්ම භාවයේ ප්‍රතිසන්දි සිතට ලැබෙන විට මේ මරණාසන්න චිත්ත වීතියට අරමුණු ඒ රූපාදී ආරම්භණය තවමත් පවතින එකක් වෙනවා. එතකොට මේ ප්‍රතිසන්දි සිතේ ඊට පස්සේ ලැබෙන භවාංග කීපයකත් අරමුණ වන්නේ වර්තමාන පිළිවෙලින් රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන. ඒකට කාරණිය කුමක්ද? ඒ අරමුණට ඇති ආයු කාලය. ඒ අරමුණු රූප. ඒ රූපයන්ට චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තිබෙනවා. චිත්තක්ෂණ 17ක ආයු කාලය සම්පූර්ණ වන්නේ නැහැ මේ චිත්ත වීතිය, මරණාසන්න වීතිය අවසන් වන විට. ඒ නිසා ඒ චුතියට අනුතුරුව ලැබෙන ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිතේ සිට සිත් කීපයක අරමුණ වන්නේ අර තව දුරටත් ආයුෂ ඉතිරිව තිබුණු ඒ රූපාදී ආරම්මණයන්ගෙන් යමයි. ඒ සුදුසු පරිදි ලැබෙන අරමුණ වශයෙන්. ඊට පස්සේ ඒකේ ආයුෂ ගත වුණාම දැන් අපි ගනිමු කතාවට ගත්තොත් ප්‍රතිසන්දිසිතේ අරමුණ උණයි කියලා ඒ මරණාසන්න චිත්ත වීතියේ චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතියේ ඒ චක්සුද්්වාරයට අරමුණු වුණු රූපාරම්මණය. ඒ රූපාරම්මණය මේ භවයේ පිළිබඳ වූ චුතිසිත වෙන විට සම්පූර්ණ කර තිබුණේ චිත්තක්ෂණ 14ක් කියන්නේ. අපි එහෙම ගනිමු. එවිට තව ඊට චිත්තක්ෂණ 3ක් ඉතිරි වෙලා තිබෙනවා. ඊළඟට ලැබෙන්නේ ප්‍රතිසන්දිසිත. ඒ ප්‍රතිසන්දිසිතෙන් ගන්නෙ අර මරණාසන්න ජවනියෙන් ගත්ත අරමුණ. ඒ අරමුණ දැන් සමහර ඒවා නම් මේ අවස්ථාවේදී ගන්න විට ඒක වර්තමානව පවතින එකක් නෙවෙයි. දැන් මේ අවස්ථාවේදී නම් වර්තමානව තිබෙන එකක්. ඒ වර්තමානව තිබෙන අරමුණ ඊට ආයු කාලය චුතිය වෙනතුරු ගත කරලා නැහැ. තව ඉදිරියටක් තියෙනවා. ඒම අරමුණු කොට ප්‍රතිසන්දිසිත උපදිනවා නම් ඒ ප්‍රතිසන්දිසිතේ අරමුණ වන්නේ මරණාසන්න ජවනයන්ට නැත්නම් මරණාසන්න චිත්ත වීතිහි අරමුණ වූ වර්තමාන රූපාරම්මණය. ඒ වගේ වර්තමාන ශබ්දාරම්මණය, වර්තමාන ගන්ධාරම්මණය. දැන් මේ චිත්තක්ෂණ 3ක් ගැනනේ අපි කිව්වේ. චිත්තක්ෂණ 3 ගත වෙනකොටම එහි අවශ්‍ය ඉවරයි. ඒ නිරුද්ධ වෙනවා. ඊළඟට ඇතිවන්නේ දැන් ප්‍රතිසන්දියට අනුතුරුව භවාංග දෙකක් අරමුණු කළයි කියවනේ. මේකම ඒ භවාංග සිත් දෙකේ අරමුණ වන්නේ වර්තමානයේ. ඒ දෙවෙනි එක ගත වුණා වෙනකොටම මේ රූපයට අයිති අවශ්‍යත් ඉවරයි. නමුත් භවාංග සිත් තව දුරටත් උපදිනවනේ. ඒ භවාංග සිත් වල අරමුණ වන්නේ ඒ රූපාරම්මණයම තමයි. නමුත් එතෙන්දී අරමුණ වන්නේ අතීත වශයෙන්. ඒක අතීත රූපාරම්මණය. එතෙක් අරමුණ වූයේ වර්තමාන රූපාරම්මණය, ඊළඟට අතීත. දැන් ඒ නිසා තමයි ඒ බඳු කරුණු තිබෙන බැවින් තමයි මේ ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍යවත් සිත් වීති මුක්ත සිත්යි කියලා කියන්නේ. වීති මුක්ත කියන්නේ වීති සිත් වෙන්නට නම් ඒ වීති මුක්ත වූ සිතින් වීතියට හරවන්නට ඕන. වීති මුක්ත සිත් වෙන්නේ ප්‍රතිසන්දි භවාංග චුති. වීති සිත් උපදින්නට මේ වීති මුක්ත සිත් නවත්තලා ලැබෙන අලුත් අරමුණක ඉදිරිපත් වූ අලුත් අරමුණක ආවර්ජණය යොමු කරන නැත්නම් ආවර්ජණයෙන් මේ අලුත් අරමුණගෙන ඊළඟට උපදනා සිත් වලට ඒ අරමුණ ලබා දෙනවා. එහෙමයි චිත්ත වීති උපදින. දැන් මෙතන අපි ඉගෙනගෙන තිබෙන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය කරන සිතත්, භවාංග කෘත්‍ය සිදු කරන සිතත්, චුති කෘත්‍ය සිදු කරන සිතත් එක භවයේ එකම විපාක සිත. ඒ භවයේ ප්‍රතිසන්දි කෘත්‍ය කළ විපාක සිත තමා ඒ භවයේ භවාංග කෘත්‍ය සිදු කරන්නේ. ඒ භවයේ අවසාන සිත වශයෙන් ලැබෙන චුති සිත වශයෙන් ලැබෙන්නේ එකම සිතක්. දැන් ඒ සිත් වලට අරමුණ අමුතුවෙන් ගෙන දෙන්නට ලබා දෙන්නට ආවර්ජනයක උපකාරයක් ඕනේ නැහැ.
ආවර්ජනයක උපකාරය ඕන කරන්නේ වීථි සිත්වලට ඒ අරමුණ ලබා දෙන්නට. අරමුණක් ලබා දෙන්නටයි ආවර්ජනයක උපකාරය. දැන් වීථි මුක්ත සිත. දැන් ඒ නිසා තමයි අර අපේ කතාවට ගත්ත චිත්තක්ෂණ තුනක් ශේෂව ආවිෂයෙන් ශේෂව තිබියදී මේ භවයේ චුතිය සිදු වුණා. චුතියට අනතුරුව තව චිත්තක්ෂණ තුනක ආයු කාලයක් මේ අරමුණට තියෙනවා. චුතියට අනතුරුව ලැබෙන්නේ ප්‍රතිසන්දිත. ඒ ප්‍රතිසන්දිසිතේ අරමුණ වන්නේ මරණාසන්න ජවනියෙන් ගත්ත අරමුණ. ඒ මරණාසන්න ජවනියෙන් ගත්ත අරමුණ වූ රූපාරම්මණයට තව චිත්තක්ෂණ තුනක් ආයුෂ තිබියදී මේ චුතිය වූයේ නම් ඒ චිත්තක්ෂණ තුන ඊළඟ භවයේ ලැබෙන සිත්වලින් තමයි පිරෙන්නේ. ඒ කියන්නේ සිත් තුනක ආයු කාලයක් තියෙනවානේ. ඒ සිත් තුන උපදින්නේ මෙතන නෙවෙයි ඊළඟ භවයේ. ඊළඟ භවයේ මූල සිත තමයි ප්‍රතිසන්දිසිත. ඒ ප්‍රතිසන්දිසිතට මේ මරණාසන්න ජවනියෙන් ගත්ත අරමුණ ලබා දෙන්නට ආවර්ජනයක උපකාරයක් ඕනේ නැහැ. ආවර්ජනෙහි උපකාරය නොමැතිවම චුතියට අනතුරුව මේ මරණාසන්න ජවනියෙන්ගත් අරමුණෙහි එල්බගෙන පටිසන්ධිසිත උපදී. ඒ පටිසන්ධිසිත ඉපද නැති වෙනකොට අර ඉතිරිව තිබුණු චිත්තක්ෂණ තුනෙන් එකක් ඉවරයි. ඊළඟට ලැබෙන්නේ භවාංග සිත. ඒ භවාංග සිත වන විට ඇතිව නැති වෙනකොට චිත්තක්ෂණ දෙකක් ඉවරයි. ඊළඟ භවාංග සිත ඇති වෙනවා. ඒ විට චිත්තක්ෂණ තුන අවසන් වෙනවා. ඒ භවාංග සිතේ භංගයේදී ඊළඟටත් භවාංග සිත උපදිනවා. ඒ භවාංග සිත උපදිනකොට අර කලින් ඇතිවුණු පටිසන්ධි භවාංග කියන සිත් තුනක අරමුණ වූ ඒ රූපාරම්මණයම අරමුණු කරමිනුයි ඒ භවාංග සිත ලැබෙන්නේ. නමුත් ඒ අවස්ථාව වන විට ඒ රූපාරම්මණය විද්‍යමානව පවතින එකක් නොවේ. ඒක අතීතයක. ඒ අතීත වූ රූපාරම්මණය ඉල්බගෙන ඒ සිත ඇතිවෙන්නට ඒ අතීත රූපයන් ආතීතාරම්මණයන් අරමුණු කිරීමට ඉදිරිපත් වන නැත්නම් අරමුණු වශයෙන් ලබා දෙන්නට වීතියකට ලබා දෙන්නට වුමනා කරන ආවර්ජනයක උපකාරයක් වුණ කරන්නේ නැහැ. මේ භවය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් භවාංග සිත වශයෙන් උපදින ඒ සිතට අරමුණ වන්නේ කුමක්ද? අපි විදර්ශනයේට ගත්තේ රූපාරම්මණයක් අරමුණු කොට උපදනා වූ මරණාසන්න චිත්ත වීතියක්. අන්නේ රූපාරම්මණය අරමුණු කොට තමා ඒ භවයේ මේ අලුතෙන් ලැබූ භවය අවසන් වන තුරුම කොටින් කියනවා නම් ඒ භවයේ චුතිසිතේ අරමුණ වන්නේ ඒ මරණාසන්න ජවණයෙන්ගෙන ඊළඟට ප්‍රතිසන්දිසිතෙන් ගත්ත ඒ රූපාරම්මණය. ඒ රූපාරම්මණය අනේ විදිහටයි මරණාසන්න චිත්ත වීතිය පිළිබඳව දැනගන්නට ඕන කරන්නේ. දැන් අපි කිව්වේ රූපාවචර ප්‍රතිසන්ධි අරූපාවචර ප්‍රතිසන්ධි. මේ රූපාවචර ප්‍රතිසන්ධියටම අයත් එකක් තමයි අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්ධිය කියන එක. අසඤ්ඤ සත්වයේ කියන එක මේ පිනතුන් දැනගත්තා, කලින් දැනගෙන තිබෙනවා. සංඥාව නැති සත්වයේ එතන තිබෙන්නේ. ඒ අසඤ්ඤ සත්ව කියන්නේ සංඥාව නැති බවෙහි ඇලුණු කෙනෙක් එතන උපදින්නේ. ඒ ඇලුණු බව තිබෙන්නේ මෙහිදී. එතෙන්දී ඇලෙන්නට ඒ ඇලෙන ධර්මයේ නැහැ. ඇලෙන ධර්මයේ කියන්නේ ඇලෙන්නට සිතක් තිබෙන්නට ඕනේ. ලෝභ සිතෙන් ඇලෙන්නේ. එතකොට ලෝභයෙන්ුයි ඇලෙන බව තිබෙනවා. ලෝභෙහි ඇලෙන බව තිබෙනවා. ඒ ඇලෙන්නට එතන නම් සිතක් නැහැ. ඒ නිසා මෙහිදී මේ ඇල්ම තිබුණේ උට මොකක්ද ඇල්ම ආසාව කුමක් පිළිබඳවද? සිත නැති බව පිළිබඳව. සිත නැති භවයක් පිළිබඳවයි ඔහුගේ ආසාව. ඒ ආසාව මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔහු කලේ කුමක්ද? සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්නට ලෙහෙසි වැඩක් නෙවෙයි. ඔහු උපදවා ගත්තා ධ්‍යානය. ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, ඒ පංචකණයේ හැටියට නම් පංචම ධ්‍යානය උපදවා ගන්න. ඒ පංචම ධ්‍යානය දැන් ඒ ධ්‍යාන උපදවාගෙන අසඤ්ඤ සත්වෝත්පත්තිය නැත්නම් අසඤ්ඤ සත්වයේහි උපත බලාපොරොත්තු වන කැමැති වන බෞද්ධයෝය කියන අය නෑ. බෞද්ධයන් ඒකට කැමැති වන්නේ නැහැ. මොකද එහි තිබෙන නිස්සාරත්වය
එක පැත්තකින් තිබෙන નિසරු බව දකින්න. එහිදී මහා කල්ප 500ක් ආයු වින්දනය කරනවා. ආයුෂ ගත කරනවා මහා කල්ප 500ක්. මහා කල්ප 500. මේ දින තුන් දන්නවා මේ භද්‍ර කල්පෙහි බුදුරයන් වහන්සේලා 5 නමක් පහළ වන භද්‍ර කල්පය. එතකොට මේ කල්පය තුලදී බුදුවරු 5 නමක් පහළ වෙනවා. මහා කල්ප 500ක් කියනකොට ඇතන් විටක ඒ 500 අතරේදී බුදුරයන් වහන්සේලා ලෝකෙහි පහළවන්නට පුළුවන්. පහළ වෙනවා මේ කියලා නිශ්චිත බවක් කියන්නට බෑ. බුද්ධ ශූන්‍ය කාලයක් තිබෙනවා බොහෝ කල. එහෙම වුණත් යම් කාලයක පහළ වුණොත් තමා ඒ අසඤ්ඤ සත්‍යෙහි සිටින හිත කිසි ප්‍රයෝජනයක් නැහැ. දැන් ඉතින් කෙනෙක් අහන්නට පුළුවන් ඒ තත්වෙහි වෙනසක් තිබෙනවද? අරූප භූමියෙහි උපන්නෙකුට අරූප භූමියෙහි උපන්නෙකුටත් බණ ඇසීමට කන් නැහැ. ඒ රූප දැකීමට ඇස් නැහැ. ඔවුන්ට රූප එකක්වත් නැහැනේ. සිත පමණනේ පවතින්නේ. සිතයි චෛතසිකයි කියන සතර නාමස්කන්ධ. ඔවුන්ගේ තිබෙන වෙනස කුමක්ද? එහෙමත් හිතෙන්නට පුළුවන්. ඔවුන්ටත් බෑ නේද? බුදුරජාණන් වහන්සේ නමක් මේ කාලය තුල පහළ වුණා නම් උන්වහන්සේව දක්නට උන්වහන්සේ කරන ධර්ම දේශනාව අසන්නට. ඒ නිසා ඕනටත් ඒ කාලය නිකම්ම ගත වී යනවන වේදක. ඒක ඇත්ත. එහෙම ගත විලා යනවා. එහෙන් ඒ අසඤ්ඤ සත්වය වගේ නෙවෙයි මේ අරූප භූමි සතර. ඒ අරූප භූමි වල සිත පවතින බැවින් සිතේ දියුණුව ඇති කර ගන්නට පුළුවන්. ඒ නිසා තමයි ආකාසානංචායතනෙහි උපන් තැනට පුළුවන් එතන සිට විඥානංචායතනෙ උපදවන්නට. ආකින්චඤ්ඤායතනෙ උපදවන්නට. නේව සංඥා නා සංඥායතනෙ උපදවන්නට. එහෙම උපදවත හැකියි. එහෙම නැත්නම් තමා හිතෙම එතනින් චුතව මේ කාම භූමියට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එන්නේ. ඔවුන් එතනින් චුතව රූප භූමියේ උපදින්නේ නැහැ. අපි ඒ කර්ම අනිත් දවසේ කියන්නම්. රූප භූමියේ උපදින්නේ නැහැ. කාම භූමියට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එනවා. ඒ අරූප භූමියෙන් චුතව ලබන ප්‍රතිසන්දියක් ක්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ක්‍රි හේතුක ප්‍රතිසන්දියක්. නමුත් ඒ ස්ථානය ආර්ය පුද්ගලයන් නොමැති තැනක් නෙවෙයි. ආර්යයෝ එතන ලැබෙනවා. කිසිදු ආර්යෙක් නොලැබෙන තැනක් තමයි අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යෙහි උපදින්නේ නැහැ ආර්ය. ඒ අසඤ්ඤ සත්වය කෙරෙහි ඇලෙන සත්වයෝ ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයෙහි නෙවෙයි තීර්ථක ශාසනවල. ඔවුන් සලකන හැටියට ඒක සිත නැති තැන තමයි මෝක්ෂය. ඒ නිසා සිත නිරුද්ධ කොටයි එහි උපදින්නේ. සිත නිරුද්ධ කිරීම සඳහායි එහි උපදින්නේ. ඒ සිත ඒ තැනත්තා පංචම ධානය කියන එක ලැබලා ඒ පංචම ධානයෙන් සිට පංචම ධානයෙහි පිහිටා පංචම ධානය ලබාගෙන එයින් නොපිරිහි සිටිනින් හැම විටම තමා කැමති වෙනවා වඩනවා හිතනවා නැවත දැන් සමහරු සිටිනවා මේ ස්ත්‍රී පක්ෂයේ ස්ත්‍රීන්ව ඉපද සිටින සමහරෙක් ඉන්නවා පිරිමියෙක් වෙන්නට ඕන ගගා නිතර හිතන අය සිටින්නේ ඉත්තත්තං විරාජත්වා පුරිසත්තං භාවිත්වා කියලා අර දීඝනිකායේ සක්කපංග සූත්‍රයේ ගෝපී පිළිබඳව කියන්නේ අන්න ඒ වගේ මේ තැනත්තා වායෝ කසිනෙන් උපදවාගත් පංචම ධානය ඇත්තේ ඒ පංචම ධානයෙන් නුපිරිහි සිටින මේ කාලය තුලදී ඔහු නැවත කැමති වෙනවා ඒ සිත වඩනවා බලවත් කරගන්නවා ඒ පැත්තටම නැඹුරු කරගත්ත සිත හැමතිස්සෙම පවතී. හරියට මේ දැන් යම් දෙයක් බලාපොරොත්තු වන අය ඒ දේ කැමැත්තෙන් හැමතිස්සෙම ඒක ගැන හිත හිතා ඉන්නේ අන්න ඒ වගේ මොහුගේ සිතේ තියෙන මොහු උපදවාගත් ධ්‍යානයක්. ඒ ධ්‍යානය තියෙනවා තමයි. ඉතින් කාට හරි ධ්‍යානය තිබුණු නිසා ඒතනත් හැමතිස්සෙම ඉන්නේ ධ්‍යානයෙන් කියලා හිතන්නට එපා. ඒතනත් හැමතිස්සෙම ධ්‍යානයෙන් ඉන්නවා නම් ඔහුට කා සමගවත් කතා කරන්න කවුරුවත් වෙන කියන දෙයක් අහගන්නට ඒව ලැබෙන්නේ නැහැනේ. ධ්‍යාන සිතින් ඒව කරන්නේ නැහැ. ධ්‍යාන සිතට තියෙනවා වෙනම අරමුණක්.
ඒ අරමුණේ. දැන් මොහු නම් වායෝ කසිනෙන් උපදවාගත්ත ධානයනේ. ඒ පංචම ධානය. ඔහුට තිබෙනවා වායෝ කසින සංඛ්‍යාත වූ අරමුණ. ඒ අරමුණෙහි සිත පවත්වන්නේ ධානයෙන් යුතුව සිටින අවස්ථාව. නමුත් ඒ අරමුණ ගැන සිතන්නට Tamanට පුළුවන් අර ප්‍රතිවේක්ෂාවල් මෙහෙම හිතනවා වගේ Tamanට ලැබෙන මනෝද්වාරික සිත්වලිනුත් ඒ ගැන හිතන්නට පුළුවන්. නමුත් එහෙම නෙවෙයි හැමතිස්සෙම ඉන්නේ. හැමතිස්සෙම එහෙම නෙවෙයි. ඔව් වෙන වෙනත් කටයුතු කරනවා. ඔව් ආහාර ගන්නවා, නානවා, යනවා, එනවා, කනවා, බොනවා. ඒ ඉනුම් හිතුම් ආදී ඒවත් පවත්නවා. ඒ ක්‍රියා කිරීමට ඒවා කරන්නේ ධ්‍යානසිතින් නෙවෙයි. ඒවා කරන්නේ මේ කාමාවචර සිත් උපදවාගෙන. ඔහු ලබා තිබෙන ඒ ශක්තිය හේතු කොටගෙන ඔහුට අර කාමච්ඡන්දාදී නීවරණ උපදින්නේ නැහැ. නීවරණ තත්ත්වයෙන්. ඔහුට ලෝභය උපදින්නේ නැtei කියන්නේ නැහැ. ඔහුට ඒ නීවරණ තත්ත්වය හැම ලෝභයක්ම නීවරණේ කියන්නට බෑ. ඒ විදිහේ ආසාවක් තියෙනවා. දැන් සමහර ඔහුගේ ආසාවමත් ඒකනේ. දැන් ඔහු කැමති වෙනවා නම් මේ සිත නැති බව ඒ කැමති වෙන ඒ අදහස ඒ වමනාව කියන එක ඔහුට ඇතිවන්නේ ඒක ලෝභය. ලෝභය තියෙන එක. ඡන්දයක් තියෙනවා. ඒතර ලෝභයක් තිබෙනවා. ඒ ලෝභයක් විතරක් නෙමෙයි ඔහු ඒක සලකනවා නම් ඔහු සලකන හැටියට ඒක මෝක්ෂයයි කියලා. ඒ මෝක්ෂයයි කියලා පිළිගැනීමත් ditthියක්. ඒ ditthියක් තියෙනවා. නමුත් ඒක අර කාම ඡන්ද කියන්නේ මේ පංචකාම තියෙන ඒ පංචකාමයන්ට ගිජු වීම වශයෙන් උපදනා ලෝභය බඳු ලෝභයක් නෙවෙයි. ඔහුට මේ පිළිබඳව නෙවෙයිනේ තියෙන්නේ. ඔහුට වමනා නම් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් සහිත වූ ඒ ඉන්ද්‍රියන්ගෙන් රූපාදී ආරම්මණයන් ලැබමින් ඒ ලබන ආරම්මණු නිසා සිතේ ඇතිවන ආස්වාදය ජනනය කරමින් වාසය කිරීමට කැමැතිනම් ඔහු ඒබඳු ප්‍රාර්ථනාවක් කරන්නේ නැහනේ. ඔහුගේ ප්‍රාර්ථනාව, ඔහුගේ වමනාව මේවෙන් අයින් වෙලා ඉන්නට. ජීවිතයන් විසිත තමයි හැම කරදරයකටම හේතුව. ඒ නිසා සිත නැති කරන්නට. ඒ සිතට නිඳා වේ. කියලා ඒ බලාපොරොත්තු. ඉතින් සිත නැතිව ඔහු උපදිනවා. සිත නැති වූ කයක් ලබනවා. සිත නැති වූ කයක් ලැබීම නිසා දියුණු කරන්නට තිබෙන්නේ කය නෙමෙයි. දැන් කෙනෙකුට ලැබී තිබෙන කය දියුණු කිරීම වශයෙන් සමහර විටක පුළුවන් මේ මස් ගොබ හැම ටිකක් විශාල කරගන්නට ව්‍යායාම කරලා මස් ගොබ හැම ලොකු කරගන්නවා. දැකලා තියෙනවනේ අයෝමය පුරුෂයන් එහෙම මස් ගොබ හැම විශාල කරගන්නවා. ඒ විදිහේ කර ගැනීම කය පිළිබඳව කළ හැකි තත්වයක්. නමුත් කයේ මේ ගුණ ධර්ම සංඛ්‍යාත වූ ධර්ම වර්ධනයක් කයින් කරන්නේ නැහැ. කයේ නෑනේ ගුණේ කියන්නේ. කයේ තියෙන මොනවාද? කයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු ආදී කොට ඇති ඒ රූප පිළිබඳ ඒ බඳු වර්ධනයක් නැහැ. ඒ බඳු තත්වයේ කයෙහි ඉන්නේ ඔහු. රූපය විතරයි තිබෙන්නේ. සිත නැහැ. ඒ නිසා මේ මහා කල්ප 500 මුළුල්ලෙහි ඔහු සිත පිළිබඳව කරගන්නා කිසිදු දියුණුවක් නැහැ. කිසිදු ලබාගත් එකක් තිබුණා. මෙහිදී ලබාගත් දියුණුව මෙහිදී ධ්‍යානයක් උපදවාගෙන ඒ ධ්‍යාන බලයෙන් නීවරණයන් යටපත් කරලා ඒ රැකගෙන සිටියා. ඒ රැකගෙන සිටි බැවින් ඔහුගේද වැඩි අදහස අනුව ඔහුට මහා කල්ප 500ක් ආයුෂ ඇති අසඤ්ඤ සත්වයේ බ්‍රහ්මේකු හැටියට උපදින්නට අවස්ථාව ලැබුණා. ඒ මහා කල්ප 500 ඔහුට ගත වී යනවා. සිත පිළිබඳ සිතේ හට ගන්නා ධර්ම පිළිබඳ කිසිදු දියුණුවක් සලසාගත නොහෙන පරිදි. ඉතින් ඒ නිසා ඒක බෞද්ධයන් සුදුසු යායුතු තැනක් හැටියට සලකන්නේ නැහැ. හොඳයි කියලා ගන්නෙ නැහැ. එබැවිනුයි ආර්යය බෞද්ධයෙකුගේ බෞද්ධකම ස්ථිර කරන සහතික කරන තත්වයේ වන්නේ ආර්ය භාවයට පැමිණීමෙන්. ඒතේ බෞද්ධකම ස්ථිර නැහැ. ඒ නිසා සමහර විටක මරණ මොහොතේදී කුරුසියයි කියලා පිළිගන්නට බැරි නෑ. අපිට විමුක්තිය ලබා ගන්නට තිබෙන්නේ මේ කුරුසියෙන් තමයි කියලා එහෙමත් හිතන්නට බැරි නෑ ප්‍රත්‍යඥ සත්වේකු. ආර්ය භාවයේ කියන එක
නිසා තමයි Taman ඒ රත්නත්‍රයේ පිළිගැනීම ස්ථිරවන්න. ස්ථිරවන්න. අනේ රත්නත්‍රය පිළිගැනීම ස්ථිර බවට පත් ආර්ය පුද්ගලයෝ කිසිවකු එහි උපදින්නේ නැහැ. ඒ නිසායි අරියානෝප ලබ්ධන්ති අසඤ්ඤා පාය භූමිසු කියලා එන්නේ. අරියාන උපලබ්ධන්ති ආර්යෝ නොලැබේ. අසඤ්ඤ භූමියෙහි අපාය භූමිය. ඒ නිසායි ආර්ය පුද්ගලයේ අපායට යන්නේ නැහැ. අපායෝත්පත්තියක් ලබන්නේ නැහැ. සමහර විටක ආර්ය භාවයට පැමිණෙන්නට කලින් Taman බොහෝ අපරාධ කරලා ඇති. එහෙම වුණා. ආර්ය භාවයට පැමුණුනාට පස්සේ ඒ කරන ලද අපරාධ අකුසල් කියන මේවා නිසා සතර පායෝත්පත්තියට තමා නියම වෙලා සිටියක් ඒ කරන ලද කර්මයන්ගේ තියෙන බරපතලකම නිසා Taman අර ආනන්තරීය කර්ම කරලා නැහැ. Tamanට ඒ ජීවිතයේදී ආර්ය භාවයට පැමිණෙන්නට උපනිශ්‍රේ සම්පතු තිබුණොත් මෙහිදී කරන ලද වීරිය නිසා පැමිණෙන්නට පුළුවන්. එහෙම පැමුණුනොත් අපායට යන්නේ නැහැ. ඒ නිසා ආර්යයෝ අපායෙහි උපදින්නේ නැහැ. ඒ නිසා ආර්ය කෙනෙක් ලැබෙන්නේ නැහැ අපායෙහි. අසඤ්ඤ සත්වයත් එබඳුයි. අසඤ්ඤ සත්වෙහි ආර්යෝ ලැබෙන්නේ නැහැ. අරූප භූමිය වල ලැබෙනවා. ඒ අරූප භූමිය වල ලැබෙන්නේ සෝවාන් මාර්ගස්ත්‍යා හැර. සෝවාන් මාර්ගයට පැමිණෙන්නට බෑ ඒ අරූප භූමිය වලදී. නමුත් මෙහිදී සෝවාන් වූ කෙනෙක් අරූප ධ්‍යාන උපදවාගෙන පිළිවෙලින් මේ ඔක්කොම උපදවා ගත්තා. මේව සංඥා නා සංඥා යතනෙහි වද ආර්යයන්ට